හරි. දෙවන වාර පරීක්ෂණය දෙවෙනි කොටසේ A කොටස. ඒ කියන්නේ විභවගත රචනා කොටස. මේකේ පළවෙනි කොටස දිනවා මෙහෙම. A KA කොටස A හා C රූප සටහනක් තියෙනවා. ඒ කියන්නේ A හා C පෙන්වා ඇති ශාක ව්‍යුහෙන් පොදුවේ හඳුන්වන නම කුමක්ද? A හා C භූගත කඳන්. ඔව් පොදුවේ අපි හඳුන්වනවා පුතේ භූගත කඳන් විදියට. භූගත කඳන් විදියට අපි හඳුන්වනවා. ඊළඟට B හි දෙවෙනි කොටස එකේ B හි පෙන්වන ප්‍රජනන ක්‍රමයේ ඇති වෙනස් ශාකයක් නම් කරන්න. B කියලා කියන්නේ ඔය පත්‍ර මගින් සිදුවන ස්වාභාවික වර්ධක ප්‍රචාරණයනේ. මීට අමතරව පත්‍ර වලින් නව ශාක ඇති කරන ශාක වලට උදාහරණ මොනවද තියෙන්නේ? බිගෝනියා කඩුපුල්. ඔව් බිගෝනියා කඩුපුල් මේ වගේ ශාකවල මේ පත්‍ර මගින් ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදු වෙනවා. ඊළඟට 3 D හි දක්වා ඇති ප්‍රජනන ක්‍රමය කුමක්ද? අංකුර බද්ධය. ඔව් D වල අපිට බද්ධ කිරීම කියලා ලිව්වත් කමන්නේ. එහෙම නැත්නම් අංකුර බද්ධය කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. පොදුවේ බද්ධ කිරීම කියලා ලියනවා නම් ඇති. නැත්නම් අංකුර බද්ධය කිව්වත් වැරදි නෑ. ඒකත් හරි. හරි. බද්ධ කිරීම නැත්නම් අංකුර බද්ධය. හතරවෙනි එක මෙහි ඇති කෘත්‍රිම වර්ධක ප්‍රජනනය පෙන්වන අක්ෂරය සඳහන් කරන්න. අක්ෂරයක් මෙහි කෘත්‍රිම වර්ධක ප්‍රජනනය සිදු කරන අක්ෂර දෙකක් තියෙනවා නේ. අවස්ථා දෙකක් තියෙනවා. බද්ධ කිරීමයි අනිත් එක අතු බැඳීම. එතකොට A සහ E සහ D. නැත්නම් D E කියන අක්ෂර දෙකෙන් තමයි කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය පෙන්වුම් කරන්නේ. හරි. ඊට පස්සේ 5 ඕකිඩ් පැල විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගැනීම සඳහා යොදාගත හැකි කෘත්‍රිම වර්ධක ප්‍රජනන ක්‍රමය කුමක් කියලා. මොකද්ද? පටක රෝපණය. පටක රෝපණය. very good. පටක රෝපණය වගේම පුළුවන් විශාල පැල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න. හරි අපි යමු ඊළඟ B කොටසට. ඒකේ දින පුතේ මෙහෙම. කැල්සියම් පරමාණුව කැල්සියම් 2040 ලෙස සම්මත ආකාරයට දැක්විය හැක. එක කැල්සියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කැල්සියම් වල පුතේ ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. හරිද? ඒ නිසා කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 2යි. ඔන්න කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊට පස්සේ අහනවා කැල්සියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පිහිටි ශක්ති මට්ටම් ගන්න කීයද? ඒතකොට මේ තියෙන ශක්ති මට්ටම් ගන්න 1යි 2යි 3යි 4යි. එහෙනම් ශක්ති මට්ටම් ගන්න 4ක් වෙනවා. 4යි. කැල්සියම් අයත් වන ආවර්තය සහ කාණ්ඩය සහ ආවර්තය සඳහන් කරන්න. කාණ්ඩය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරු පුතේ කාණ්ඩය හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්න මෙහෙමයි. කාණ්ඩය සමානනවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන නිසා මෙයා කාණ්ඩය දෙකක අපි ලෝභ ඉලක්කමේ ලියන්න ඕනේ. ආවර්තය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් සංඛ්‍යාව. ආවර්තය මෙයාගේ 1 2 3 4 ශක්ති මට්ටම් 4ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන. එහෙනම් ආවර්තය 4. ඒක හින්දු අර අපි ඉලක්කම් වලින් ලියන්න ඕනේ. හරිද? ආවර්තය 2 ආවර්තය 4 කාණ්ඩය 2. කැල්සියම් පරමාණුවේ ඇති නියුට්‍රෝන සංඛ්‍යාව කීයද? නියුට්‍රෝන සංඛ්‍යාව අපි හොයාගන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරන්න ඕනේ. එතකොට 40න් 20ක් අඩු කරාම 20යි. නියුට්‍රෝන ගාන 20යි. සර් ඔව් පුතේ. මේ කීවෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ? මේ දැන් අපිට තියෙන්නේ පළවෙනි එකේ C කොටස දැන් තියෙන්නේ. පිටු අංක 6. 6 පෙළලා පිටු අංක 6 ඔය C කොටස තියෙන එක තමයි තියෙන්නේ. දැන් B කොටස තමයි කතා කරලා ඉවර කරේ. හරි බලමු C කොටස. කිලෝග්‍රෑම් 150ක ස්කන්ධයක් සහිත බඩු පෙට්ටියක් මිනිසෙකු විසින් තල්ලු කිරීමට දරන උත්සාහයක් පහත රූප සටහනේ දැක්වේ. බඩු පෙට්ටියේ බර ගණනය කරන්න කියලා කියනවා. මේ පුතේ කිලෝග්‍රෑම් 150යි කියලා කියන්නේ මේකේ බර හොයන්නේ මෙහෙමනේ.
බර සමාන වෙනවා mg වලට. ඒ කියන්නේ ස්කන්ධයේ ගුණ කරන්න ඕන ගුරුත්වය ත්වරණය. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 150යි. බර මේ g10යි 150 10න් ගුණ කරාම 1500යි නිව්ටන්. නිව්ටන් 1500යි. හරි. ඊළඟට දෙක බඩු පෙට්ටියේ චලිතයට විරුද්ධව ක්‍රියා කරන ඝර්ෂණ බලය සම්බන්ධව පහත අවස්ථාවලදී ඝර්ෂණ බලය හඳුන්වන ආකාරය සඳහන් කර තියෙනවා. චලිතය ආරම්භ වන මොහොතේදී ඒ කොටස අහනවා චලිතය ආරම්භ වන මොහොතේදී චලිතය ආරම්භ වන මොහොතේදී ඝර්ෂණ බලය මොකක්ද අපි හඳුන්වන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය. ඊට පස්සේ චලිතය චලනය වෙමින් පවතින විට ගතික ඝර්ෂණ බලය. ඊට පස්සේ තුන්වෙනි කොටස එක අහනවා බඩු පෙට්ටිය තත්පරයේ මීටර් 3ක ප්‍රවේගයෙන් ඉදිරියට චලනය වේ නම් එවිට ඇති වන ගම්මිතාවය සොයන්න. ගම්මිතාවය සමානනවා ස්කන්ධයේ ගුණ කිරීම ප්‍රවේගය. ඒ කියන්නේ P සමානයි mv. මෙතන P කියලා කියන්නේ පුතේ ගම්මිතාවය, m කියලා කියන්නේ ස්කන්ධයේ, v කියලා කියන්නේ ප්‍රවේගය. ඒ අනුව ස්කන්ධයේ කිලෝග්‍රෑම් 150යි 150 ගුණ කිරීම ප්‍රවේගය 10යි. sorry. ප්‍රවේගය 3යිනේ. ප්‍රවේගය 3යි 150 3ෙන් ගුණ කරාම 450යි kgms ඍණ 1 තත්පරයට මීටර කිලෝග්‍රෑම් 450යි. හරි. හරි. තොරණ පළවෙනි ප්‍රශ්නේ අවසానයි. ඊළඟ අපිට තියෙන එකේ දෙවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ සම්බන්ධව තව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. සර් පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ පස්වෙනි එකට ඒක මේ පාඨක රෝපණය. පාඨක රෝපණයෙන් උත්තරේ. හරි. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට. ජීවිතය නිර්මාණය වී ඇත්තේ ජෛව අණු ගණනාවක එකතුවෙනි. ජීවිතය සෑදීමට දායක වන ජෛව අණු වර්ග දෙකක් නම් කරන්න. ජීවිතය සෑදීමට දායක වන ජෛව අණු හතරක් තියෙනවනේ. ජෛව අණු හතර තමයි මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, නියුක්ලික් අම්ල, ලිපිඩ. ඔව්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. ඔන්න ඔය කියන හතර තමයි ප්‍රධාන වශයෙන් ජීවිතය නිර්මාණය වීම සඳහා දායක වෙන කාබනික සංයෝග. ඒ නිසා අපි ඒවා ජෛව අණු විදිහට හඳුන්වනවා. එතකොට පුතේ මේක අහනවා ජෛව අණු වර්ග දෙකක්. අර හතරෙන් දෙකක් ලියන්න තියෙන්නේ. දෙවෙනි කොටස අහනවා මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය අතරින් ස්කන්ධය අණු වැඩි ප්‍රතිශතයක් පවතින කුමන මූලද්‍රව්‍යද කියලා. ඔක්සිජන්. හරිද? ඔයාලට මතකයි පුතේ අපේ දේහයක ජීවි දේහයක වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය හතරක් තියෙනවනේ. ඒ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය හතර තමයි මොනවද? CHOA. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඒතර මේවායේ අඩංගු ප්‍රතිශතයන් ගත්තට පස්සේ මේවායින් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ඔක්සිජන්. ඔක්සිජන් කොච්චර ප්‍රතිශතයක් තියෙනවද? 60%. මානව දේහයක නම් තියෙන පුතේ 65ක ප්‍රමාණයක්. හරිද? ඔක්සිජන් 65ක ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට ඉන්නේ කවුද? කාබන්. කාබන් කොච්චරක් තියෙද? 18ක්. 18ක ප්‍රතිශතයක් තියෙනවා. ඊළඟට ඉන්නේ හයිඩ්‍රජන් හයිඩ්‍රජන් කොච්චරක් තියෙද? 10ක්. 10යි. ඊළඟට ඉන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් කොච්චරක් තියෙද? 3යි. 3යි. ඒක වෙනත් මූලද්‍රව්‍ය තියෙනවා 4ක ප්‍රමාණයක්. මේ තුන් දෙනා මේ හතර දෙනා එකතු වෙනවා 96ක්. ඉතිරි හතර තමයි අපි කියනෝනේ ස්වාභාවික පවතින මූලද්‍රව්‍ය අණු 5 දෙනින් ජීවිතය නිර්මාණය වීම සඳහා මූලද්‍රව්‍ය 25ක් විතර දායක වෙනවා. එතකොට මෙතන 4යි. ඉතිරි අය සුළු ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ
තුන්වෙනි එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍ර කොට පසුව කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දමා සාදාගත් ද්‍රාවණයක් යොදා ගනිමින් 10 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් සත්ත්ව සෛලවල සත්ත්ව දේහවල එක්තරා ජෛව අණු විශේෂයක් අඩංගු වේදයි සොයා බැලීමට පරීක්ෂණයක් සැලසුම් කළේ කියලා කියනවා. මේ හඳුනා ගැනීමට බලාපොරොත්තු වන ජෛව අණු වර්ගය මොකක්ද? ප්‍රෝටීන්. ප්‍රෝටීන. මේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ බයුරේට් පරීක්ෂාව තමයි තියෙන්නේ. ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් එකතුව ගත්තට පස්සේ අපි පොදුවේ හඳුන්වනවා බයුරේට් ද්‍රාවණයේ විදියට. හරිද? බයුරේට් පරීක්ෂාව තමයි තියෙන්නේ. ඊළඟට මේක අහනවා ඒකේ B කොටස ඉහත එහි ඔබ සඳහන් කළ ජෛව අණු වර්ගයේ සෑදීමට දායක වන සරල අණු විශේෂ නම් කරන්න. ප්‍රෝටීන හැදලා තියෙන්නේ මොන වගේද? දැනුම මේකේ මොකද්ද? ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල වලින් තමයි ප්‍රෝටීන හැදලා තියෙන්නේ. ඊට පස්සේ C කොටස මේ පරීක්ෂණයේදී බලාපොරොත්තු වන ජෛව අණු වර්ගය ඇති විට ලැබෙන වර්ණ විපර්යාසය කුමක්ද? ද්‍රාවණය මොන පාටනෝද? තදදම් පාට. ඔව් තදදම් පාට. මත රෝස දම් පාට කියලා තෝරින තදදම් පාට වේ. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නය ඊළඟ හතරවෙනි කොටස තියෙන්නේ එකේ ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීම සඳහා පෝෂණ සංඝටකයක් ලෙස කණජ ලවණ වැදගත් වනවා මෙන්ම ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙමින් නිරෝගී බව පවත්වා ගැනීමට විටමින් වැදගත් වේ. දාවන ශූරය වූ රවිඳු දිනක් ධාවනයේ යෙදෙන විට කෙන්ඩා පෙරලීමට ලක්විය. කවර කණජ ලවණ උණතාවය මෙයට බලපාන ලද්දේද? සෝඩියම් නිසා තමයි ඕකාරය පාචනය කෙන්ඩා පෙරලීම වගේ උණතා ලක්ෂණ ඇති වෙන්නේ සෝඩියම් ඌණවීම නිසා. ඊට පස්සේ B කොටස අහනවා මැග්නීසියම් ඌණවීමෙන් මිනිසා තුළ දක්න ලැබෙන ඌණතා ලක්ෂණ දෙක ලක්ෂණයක් සඳහන් කරන්න. මොනවද මැග්නීසියම්? ස්පන්දනය. මොකද පුතේ? ස්නායු දුබලතා ඇති. ඔව් ස්නායු දුබලතා ඇති වෙන පුළුවන් වෙන අධික හෘද ස්පන්දනය. ඔව් හෘද ස්පන්දන වේගය වැඩි වීම. ඔය වගේ ස්නායු දුබලතා ඇතිවීම ස්නායු දුබලතා ඇතිවීම හෘද ස්පන්දන වේගය වැඩි වීම වගේ ඌණතා ලක්ෂණ ඇති වෙන පුළුවන් මැග්නීසියම් ඌණ වීමෙන්. ඊට පස්සේ අහනවා රක්තහීනතාවයේ ඇතිවීම බලපාන්නේ කුමන විටමිනේ ඌණතාවයේද? විටමින් B. යකඩ අහන්නේ මේ චනුදි යකඩ හරි. යකඩ කියන්නේ ඛනිජයක්නේ. යකඩ ඌණ වුණාට පස්සෙත් රක්තහීනතාවය ඇති වෙනවා. නමුත් මෙතන අහන්නේ ඛනිජය නෙවෙයි විටමිනය. ඒ නිසා එතන උත්තරේ හරි වුණාට ලකුණු හම්බෙන්නේ නැහැ. විටමිනය හොවට පස්සේ විටමිනය කියන්න ඕනේ. විටමින් තමයි විටමින් B. ඔව් විටමින් B. මීට අමතරව දැන් රක්තහීනතාවය කියලා කියන්නේ විටමින් B වල තියෙන එක්තරා ඌණතා ලක්ෂණයක් විතරයිනේ. මීට අමතරව විටමින් B වල තියෙන වෙනත් ඌණතා ලක්ෂණ මොනවද? බෙරිබෙරි රෝගයේ මුඛ කොන් වනවීම සම්මිලිත බව සහ වර්ණ වෙනස් වීම. ඔව් පොඩ්ඩක් ඉන්න. හරි අතර පුතේ ඔය විදියට විටමින් B ඌණතා ලක්ෂණ තමයි රක්තහීනතාවය, බෙරිබෙරි රෝගය, මුඛ කොන් වනවීම, සමේ වියලි බව හා වර්ණ වෙනස් වීම. වර්ණයේ වෙනස් වීම.
හරි අපි යනවා ඒකේ අපි විටමින් ගත්තොත් විටමින් අනිත් විටමින් වලත් පොඩ්ඩක් මතක් කරමු උණුතා ලක්ෂණ ටික විටමින් A වල උණුතා ලක්ෂණ මොනවද? රාත්‍රී අන්ධතාවය, ශීතල පදාර්ථ රෝග, නිවියලි බව, ඇසේ පිටවල පැතිවීම. ඔව් එකක් තමයි රාත්‍රී අන්ධතාවය. ඊට පස්සේ ඇසේ පිටෝලප ඇතිවීම. ඊට පස්සේ වැලමිට දණහිසාදියේ කටුවැනි බිබිලි ඇතිවීම සමේ වියලි බව. ඒ වගේ උණුතා ලක්ෂණ ඇති වෙනවා. ඊට පස්සේ විටමින් B වල අපි කතා කරානේ. විටමින් C ගත්තට පස්සේ විටමින් C වල උණුතා ලක්ෂණ වෙන්නේ ස්කර්වි රෝගය. ඊට පස්සේ විදුරු වස්තු දුර්වල වීම, අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම, අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම. ඒ වගේ රෝග සුව වීමට කල්ගත වීම. රෝග සුව වීම සඳහා කාලගත වෙනවා. ඊට පස්සේ විටමින් D වල උණුතා ලක්ෂණ වෙන්නේ රිකට්සියාව. ඒ කියන්නේ අස්ථි විකෘති වීම. ඊළඟට විටමින් E වල උණුතා ලක්ෂණ තමයි සෛල විභාජනයේ දුර්වලතා ඇතිවීම. ඊට පස්සේ ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. පරිණත නො වූ දරුවපත් සිදු වෙන්න පුළුවන්. වතුර ඉදිරාන බිඳී යාම වේගවත් වෙන්න පුළුවන්. ඒ වගේ උණුතා ලක්ෂණ තමයි තියෙන්නේ. විටමින් K වල උණුතා ලක්ෂණ වෙන්නේ මොකද්ද? රුධිරය කැටි ප්‍රමාද වෙනවා. රුධිරය කැටි ගැසීම් ප්‍රමාද වීම. හරි. එහෙනම් අපි යමු ඒක පස්වෙනි කොටසට. ජීවී බව උපයෝගී කරගෙන උපයෝගී වන තීරණේ ජීවී බව උපයෝගී වන තීරණය කිරීමට ජීවීන්ට පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ජීවීන්ට පොදු ලක්ෂණ දෙකක් ලියන්න. ජීවීන්ට පොදු ලක්ෂණ දෙකක් නේ ලියන්න පුළුවන් නේ. එකක් තමයි ශෛලිය සංවිධානය, වර්ධනය සහ විකසනය, සසනය, පෝෂණය, ඊට පස්සේ චලනය, ප්‍රජනනය, බහිස්රාවය, උද්දීප්තතාවය හා සමායෝජනය. ඒ වගේ ලක්ෂණ දෙකක්. ඊට පස්සේ අහනවා මේ ඒකේ B කොටස ශාකයක වර්ධනය නිරීක්ෂණය කිරීමට යොදා ගන්නා උපකරණයක් නම් කරන්න. ඒකට අපි යොදාගන්නේ වෘද්ධිමානය. වෘද්ධිමානයේ භාවිතයෙන් තමයි ශාකවල වර්ධනය අපි අධ්‍යයනය කරන්නේ. C කොටස ජීවී හෝ අජීවී වස්තුවක් ලෙස හඳුනා ගැනීමට අපහසු ජීවී ස්වරූපයක් නම් කරන්න. වෛරස් වල පුතේ මේ තියෙන එකම ජීවී ලක්ෂණය තමයි ගුණණය. ඒ හැරෙන්නට වෙන කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වෛරස් අපිට පැහැදිලිව ජීවී හෝ අජීවී විදිහට වර්ග කරන්න බෑ. ඊළඟට අහනවා ඒකේ D කොටස ඉහත සිහි සඳහන් කළ ස්වරූපයේ පෙනෙන ජීවී ලක්ෂණය තමයි ප්‍රජනනය. එහෙම නැත්නම් ගුණණය. ඒක තමයි ජීවී ලක්ෂණය. හරි. ඊට පස්සේ අහනවා තුන්වෙනි ප්‍රශ්නය. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නයට. ආවර්තා වගුවේ තුන්වන ආවර්තයේ ඔක්සයිඩ් පිළිබඳ තොරතුරු පහත වගුවේ සඳහන් වේ. ඊට පස්සේ අහනවා එක ඇලුමිනියම් සහ ෆොස්ෆරස් ඔක්සයිඩ් වල සූත්‍රය ලියන්න. ඇලුමිනියම් වල Al2O3 එන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ෆොස්ෆරස් වල මොකක්ද ඉන්නේ ඔක්සයිඩ් එක? P2O5. හරි. ඒක ඇලුමිනියම් වල Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ්. phosphorus වල P2O5. ඊට පස්සේ අහනවා ආගන් ඔක්සයිඩ් නොසාදයි හේතුව සඳහන් කරන්න. ආගන් ඔක්සයිඩ් හදන්න හැල්ලෝ. ඒකට හේතුව මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායී වී ඇති නිසා. ඔව්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායී වී ඇති නිසා. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාශීලීත්වය
ඉතාලම අඩු නිසා වෙන ඊට වඩා වෙනස් උත්තර දීද පුතේ ඔයාලා ළඟ? හරි. ඊට පස්සේ අහනවා තුන්වෙනි එක මෙහි ඇති ඔක්සයිඩ් අතරින් ප්‍රබල බාස්මික ඔක්සයිඩය කුමක්ද? ප්‍රබල බාස්මික ඔක්සයිඩය මොකක්ද? sodium oxide සෝඩියම් ඔක්සයිඩ්. ලෝහ ඔක්සයිඩ් තමයි ප්‍රබල කියන ලෝහ ඔක්සයිඩ් බාස්මිකයි. සාමාන්‍යයෙන් අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. ඒතර මේවා අතරින් ප්‍රබලම ඔක්සයිඩ් මේ බාස්මික වෙන්නේ සෝඩියම් ඔක්සයිඩ්. දුබල ආම්ලික ඔක්සයිඩය කුමක්ද? silicon oxide සිලිකන් ඔක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ්. සිලිකන් ඩයොක්සයිඩ් තමයි දුබල බාස්මික වෙන්නේ SiO2. දුබල ආම්ලික වෙන්නේ නේ. උභයගුණී ඔක්සයිඩය. උභයගුණී ඔක්සයිඩය aluminium oxide ඇලුමිනියම් ඔක්සයිඩ්. මොකද ඇලුමිනියම් කියන්නේ එක විශේෂයි. ඇලුමිනියම් කියන්නේ ලෝහ ඔක්සයිඩයක්. නමුත් ඒ ඇලුමිනියම් වල හැදෙන ඔක්සයිඩය උභයගුණී. උභයගුණී ඔක්සයිඩයක් කියලා කියන්නේ පුතේ ආම්ලික ගුණයි බාස්මික ගුණයි පොදුවේ පෙනෙන ඔක්සයිඩ. ඒවට අපි කියනවා උභයගුණී ඔක්සයිඩ කියලා. 4 සල්ප ස්පටික අවස්ථාවේ වර්ණය කුමක්ද? ආපාට කහ පාටයි. සල්ප කියන ගෙන්ද ගම්නේ කහ පාට වර්ණයක් තමයි තියෙන්නේ. ස්පටික අවස්ථාවේදී කහ පාටයි. ඊට පස්සේ අහනවා වාතයේ තුල දහනයේදී අපේක්ෂිත නිරීක්ෂණය ලියන්න. නිල් වර්ණයක් නිල් දැල්ලක් සහිතව දහනය sulfur වෙනවා. oxide සෑදීම නිල් දැල්ලක් සහිතව දහනය වෙනවා. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වායුව වෙනවා. කටු ගන්ධයක් සහිත සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා. හරිද? නිල් පැහැති දැල්ලක් සහිතව දහනය වේ. එහෙම නැත්නම් කටු ගන්ධයක් සහිත සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ්. ඒකේ පස්වෙනි කොටස සෝඩියම් ලෝහයේ භෞතික ගුණ දෙකක් සඳහන් කරන්න. සෝඩියම් කියන්නේ තාප ජලයට සන්නාසය වඩා ඝනත්වයෙන් අඩුයි ලෝහයකින් ආවේනික දිස්නයක් තියෙනවා. ඊට පස්සේ විදුලිය හොඳින් සන්නායනය කරනවා. තාපය හොඳින් සන්නායනය කරනවා. ජලයට වඩා ඝනත්වය අඩුයි. ඒ වගේ ඊයකින් කැපිය හැකි තරම් මෘදු ලෝහයකින් කැපිය හැකි තරම් මුදු ලෝහයක්. මෘදු ලෝහයක්. ඔව් ඒ වගේ භෞතික ගුණ දෙකක්. 6 ඒ කොටස සෝඩියම් වල ඝනත්වය 0.927යි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්ද නෑ බද 0.972යි ඝන මීටර කිලෝග්‍රෑම්. මේ පොතේ තියෙන්නේ 0.927යි ඝන සෙන්ටිමීටරයට 9.2.7යි 927යි පුතේ මේ හරි සෝරි 927යි. දැන් ජලයේ ඝනත්වය 1000යිනේ. 1000යි ඝන මීටර කිලෝග්‍රෑම්නේ. 927යි ඝන මීටර කිලෝග්‍රෑම් නා. මේ 0.927යි ඝන සෙන්ටිමීටර ග්‍රෑම් එක හරි. ජලයේ එකයිනේ. ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් එකයි. ඒකේ 0.927යි. අරගේ ඝන මීටර කිලෝග්‍රෑම් නම් 927යි. හරි. ජලයේ 1000යිනේ. 6 ඒ කොටස ඉහත වගුවේ ඇති ලෝහාලෝහය කුමක්ද? silicon සිලිකන්. ලෝහාලෝහය තමයි සිලිකන්. එම ලෝහාලෝහයේ ප්‍රයෝජනයක් ලියන්න. ප්‍රයෝජනයක් මොකක්ද? සූර්ය කෝෂ නිපදවීමට සූර්ය කෝෂ නිපදවීම සඳහා පාවිච්චි කරනවා. transistor නිපදවීමට ඔව් ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කිරීම. පොදුවේ අපි ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කිරීම. සූර්ය කෝෂ නිෂ්පාදනය ඒ වගේ භාවිතයක්. වෙන උත්තර ලියපුවා ඉන්නවද? diode නිෂ්පාදනයට ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් හරි. ඒ වගේ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය සඳහා. හරි ඊට පස්සේ අහනවා
මේකේ හත්වෙනි කොටස සිලිකන් 32යි ඔක්සිජන් 16යි ක්ලෝරීන් 37.5යි නම් පහත ඒවායි සාපේක්ෂ අණුස්කන්ධය ගණනය කරන්න. සිලිකන් ඩයොක්සයිඩ්. එතකොට එනවා සිලිකන් ඩයොක්සයිඩ් වල SiO2 සිලිකන් 32යි 32යි ඔක්සිජන් 16 දෙකක් 32යි 63යි. Here chlorate Cl2O7 chlorine 35.5 35.5 ඒවා දෙකක් 71යි 71යි 16 ඒවා ඔක්සිජන් 16යි 16 ඒවා හතක් කීයද 112යි 112යිද අන්නේ 112යි නේ ඔව් සර් 16 ඒවා හරි ඊට පස්සේ මෙතන එනවා 183යි 183යි දාවේ ඔව් සර් හරි ඊට පස්සේ එතනින් ඉවරයි තුන්වෙනි ප්‍රශ්නය ඊට අපිට තියෙන්නේ හතරවෙනි එක හතරවෙනි එක බලන්න පහත් දැක්වෙන්නේ එක්තරා වස්තුවකට වස්තුව චලිතය අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරික රූප සටහනක් කියලා තියෙනවා ප්‍රස්ථාරයට අදාළ ආරම්භක ප්‍රවේගය කොපමණද ආරම්භක ප්‍රවේගය කීයද මේකේ ප්‍රස්ථාරයේදී බැලුම් පේනවනේ තත්පරයට මීටර 20යි තත්පරයට මීටර 20යි ඊට පස්සේ අහනවා පළමු තත්පර 40 තුල වස්තුව ගමන් කළ මුළු දුර සොයන්න. ඒතර පුතේ මේකෙදී අපි කරන්න ඕනේ මේ කොටසේ වර්ගඵලය හොයන්න එපයි. මේ වගේ ප්‍රස්ථාරයක් නේ ඔකේ තියෙන්නේ. මෙතන 20යි. එතකොට පළමු තත්පර 40 තුල වස්තුව ගමන් කරපු දුර හොයන්න අපි කරන්න ඕනේ. මෙන්න මේ කොටසේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න ඕනේ. හරිද? එහෙනම් විස්ථාපනය සමාන වෙනවා. දැන් ගමන් කළ දුර සමාන වෙනවා. මේක අපි දුර කියලා ගමු දුරනේ අහන්නේ. සමාන වෙනවා දෙකෙන් දෙක වාරයක් ආධාරක පාදය 40යි ලම්බ කෝෂ 20යි 1යි 10යි මීටර් 400යි මීටර් 400යි පළමු තත්පර 40 තුල මීටර් 400ක දුරක් ගමන් කළා තියෙනවා ඊට පස්සේ තුන්වෙනි එක අහනවා මෙහිදී ඇතිවන්නේ සරල රේඛීය ප්‍රස්ථාරයකි මෙහිදී ඇතිවන්නේ සරල රේඛීය චලිතයකි ඒ අනුව කුමක් නිගමනය කළ හැකිද මෙහිදී ඇතිවන්නේ සරල රේඛීය ඒකාකාරී මොකද චාලුක ඒකාකාර මන්දරෙන් ගමන් කර ඇත ඔව් මෙතන අදහස ඒකාකාරී මන්දරයෙන් ගමන් කරලා තියෙනවා මොකද ප්‍රවේගය එන්නේ අඩු වෙලානේ ඒකාකාරී මන්දරයෙන් ගමන් කරලා තියෙනවා
මෙවැනි චලිත අවස්ථාවක් සඳහා නිදසුනක් දෙන්න. වස්තුව පහළ සිට ඉහළට විසි කිරීම. ඔව් පහළ සිට ඉහළට විසි කරලා ආයි පහළට වැටෙන දක්වා චලිතයට මේක ගන්න පුළුවන්. කිසියම් වස්තුවක් පහළ සිට ඉහළට විසි කිරීම. ඊට අදාළ චලිතය ගන්න පුළුවන්. 5 වස්තුව නිශ්චලව පැවතියේ ABC AB හා C අවස්ථා තුනේ කුමන අවස්ථාවේද කියලා අහනවා. B අවස්ථාව. ඔව් ප්‍රස්ථාරයේ මේක ABC මම ලකුණු කරලා නැහැ. මෙතන A මෙතන B එක තමයි C. වස්තුව නිශ්චලතාවයේ තියෙන ප්‍රවේගී බිඳුවක් කියලා පැපුතේ. ප්‍රවේගී බිඳුවක් වෙලා තියෙන B අවස්ථාවේදී. උත්තරේ B. ඒකේ B කොටස බල ක්‍රියාත්මක වන ආකාරය අනුව බල පද්ධති ඒක රේඛීය හා සමාන්තර බල පද්ධති ලෙස වර්ග කළ හැක. පහත දැක්වෙන x y z යන රූප සටහන් උපයෝගී කරගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. x y z කියලා අවස්ථා තුනක් දීලා තියෙනවා. x සටහන පහත කොටුව තුල පිටපත් කරගෙන x අවස්ථාවේදී ක්‍රියාත්මක වන බල සටහන අඳින්න කියලා කියනවා. ඒතකොට x අවස්ථාවේදී පුතේ ඒක රේඛීය බල දෙකක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. වස්තුවේ බර ක්‍රියා කරනවා පහළට, අභිලම්බ බලය ක්‍රියා කරනවා ඉහළට. W R ඒක නැතුණත් කවන්නේ. W කියන්නේ බර, R කියන්නේ අභිලම්බ බලය. අහනවා ඊළඟට 2 මෙහි ඇති සමාන්තර බල පද්ධතියට හිමි ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද? Y සමාන්තර බල පද්ධතිය තියෙන්නේ Y. Z අවස්ථාවේදී චලිතය සිදුවන්නේ P දිශාවටද Q දිශාවටද කියලා අහනවා. P දිශාවට. P දිශාවට. මොකද වැඩිපුර බලයක් එදෙන්නේ P දිශාවට. සංප්‍රයුක්ත බලය 25 නිව්ටන් එනවා. ඒ නිසා P දිශාවට තමයි සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. එක ප්‍රශ්නයක් අතහැරලා ගියා. තුන්වෙනි ප්‍රශ්නේ අතහැරුණා නේද? Y අවස්ථාව ඕනේ. Y අවස්ථාවේ ක්‍රියාත්මක වන සංප්‍රයුක්ත බලය y අවස්ථාවේදී ක්‍රියාත්මක සංප්‍රයුක්ත බලය එනවා පුතේ. එතකොට කීයද? 20යි නේ. නිව්ටන් 25. ඕකේ වම් පැත්ත 20යි දකුණු පැත්තට යනවා 15යි 30යි කියන 45යි. වම් පැත්තට ක්‍රියාත්මක වෙන්නේ 25යි. 45න් 25ක් ගියාම 20යි නිව්ටන්. තුන්වෙනි ප්‍රශ්නේ 20යි නිව්ටන්. සර් එකේ මේ බලය ක්‍රියා කරන දිශාව ඊතලකින් පෙන්වනවද? එහෙම සංප්‍රයුක්ත බලය ක්‍රියා කරන දිශාව අනිවාර්ය නැහැ. ඊතලකින් පෙන්නුවත් ගැටලුවක් නැහැ. ඉතින් හොත් පෙන්නනවා වඩාත් නිවැරදි. ඊතලයක් ගහලා පෙන්නනවා වඩාත් නිවැරදි. ප්‍රශ්නයක් නැහැ. 5 සමාන්තර බල පද්ධතිය ක්‍රියාත්මක අවස්ථාවට නිදසුනක් ලියන්න කියලා කියනවා. මොකක්ද අපිට ගන්න පුළුවන් උදාහරණය? ඔන්චිල්ලාවක් ලනු දෙයක් ආධාරයෙන් අත්කෙල්ලා දෙක. හරි. ඔන්චිල්ලාවක් මේ ලනු දෙකක් ආධාරයෙන් එල්ලා තිබීම. වෙන සර් එකට උත්තර ලියන්න ඕනේ මේ රූප සටහන් වලට අනුව නෙමෙයිද? මේ කියන්නේ සමාන්තර බල පද්ධතිය ක්‍රියාත්මක වන අවස්ථාවකට නිදසුනක් ලියන්න. මේක අර ප්‍රශ්නේ පටන් ගන්න තරම කියනවනේ මේ රූප සටහන් වලට අනුව පිළිතුරු ලියන්න. හරි ඒක තමයි සචින්. එතන රූප සටහන් වලට අනුව උත්තර ලියන්න කියද්දී අපිට අපි එක තැනක ලිව්වනේ මෙහි ඇති සමාන්තර බල පද්ධතියට හිමි ඉංග්‍රීසි අක්ෂරය ලිව්වනේ
y කියලා. දැන් අපිට ආයෙ මෙතනට ආයෙ y කියලා ලියන්න බෑනේ මේක රහනේ ඒ වගේ කර උදාහරණයක්. අපිට උදාහරණයක් තමයි ලියන්න වෙන්නේ. දැන් මෙතන y කියලා අපි ලියලා තියෙනවනේ. ඒක ඔන්චිල්ලාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙ ගන්න පුළුවන්. පාලමක් ගන්නත් පුළුවන්. මොකද පාලමක මේ පාලමේ කොන්ක්‍රීට් තහඩුව මේ තියලා තියෙන්නේ මොකක් හරි ආධාරක දෙකක් මතනේ. ඒක සමාන්තර බල අභිලම්බ බල ඉහළට ක්‍රියා කරනවා පාලමේ බර පහළට ක්‍රියා කරනවා. කොන්ක්‍රීට් පාලමක් ගන්න පුළුවන් කොන්ක්‍රීට් පාලමක්. හරි. ඒතකොට ඔන්නෝගේ විභාග රචනා කොටස අවසానයි. ඊළඟට අපිට මේකේ තියෙන රචනා කොටස විභාග රචනා කොටස හරි ඔය ඉවරයි. අපි යමු එන රචනා කොටසට. ඒකේ B කොටස. B කොටසේ අපි ප්‍රශ්න ලියනකොට තෝරගෙන තමයි ප්‍රශ්න තුනකට ලියන්න ඕනි. ඒ කොටසේ ඔක්කොම ලියන්න ඕනි. ඒ දීලා තියෙන ඉඩ තුල තමයි ලියන්න ඕන. හැබැයි මේ B කොටසේ එහෙම නැහැ. B කොටසේ අපිට අවශ්‍ය ප්‍රශ්න තුනක් තෝරගන්න පුළුවන්. ලේසි ප්‍රශ්න තුනක්. මේ හැබැයි දැන් ඔයාලට මේකෙදි දැන් තෝරන්න ලියන්න බෑ. ඔක්කොම ලියන්න කියලා කිව්වනේ. මේක අපි මේ විභාගෙට එනකොට ඔක්කොම ලියන්න ඕනේ නැහැ. තුනකට ලියුවම ඇති. right. අපි යමු එහෙනම් පුතේ මේ B කොටසේ පස්වෙනි ප්‍රශ්නයට. 5A පෘථිවිය මතු පිට ඇති වඩාත්ම සුලභ කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට් ලෙස සැලකිය හැකිය. කාබෝහයිඩ්‍රේට් වල කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් මූල ද්‍රව්‍ය පමණක් අඩංගු වේ. එක කාබෝහයිඩ්‍රේට් වල H සහ O අතර අනුපාතය කුමක්ද කියලා අහනවා. කීයද? 2:1. කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1. ඉහත දෙවෙනි කොටස ඉහත මූල ද්‍රව්‍ය තුනට අමතරව ප්‍රෝටීන වල අඩංගු අනෙක් මූල ද්‍රව්‍ය දෙක කුමක්ද? ප්‍රෝටීන වල පුතේ ඊට අමතරව තියෙන මොනවද? නයිට්‍රජන් හා සල්ෆර්. ඔව් නයිට්‍රජන් තියෙනවා අනිවාර්යයෙන්ම. ඇතැම් ප්‍රෝටීන වල සල්ෆර් දකින්න පුළුවන්. දැන් නයිට්‍රජන් සහ සල්ෆර් තමයි අපිට ලියන්න වෙන්නේ. මූල ද්‍රව්‍ය දෙකක් අහනවනේ. එකක් ඇහුවනම් නයිට්‍රජන් ලියන්න අනිවාර්යයෙන්ම. සල්ෆර් තියෙනවා සමහර ප්‍රෝටීන වල. 3 DNA යනු එක් නියුක්ලික් අම්ල වර්ගයකි. අනෙක් නියුක්ලික් අම්ල වර්ගය නම් කර එහි තැනුම් ඒකකයද සඳහන් කරන්න. අනිත් එක තමයි මොකද්ද? RNA. ඔව් RNA වල තැනුම එකේ මොකද්ද? රයිබෝනියුක්ලියෝටයිඩ්. හරිද? රයිබෝනියුක්ලියෝටයිඩ් තමයි ඒකේ තැනුම් ඒකකය වෙන්නේ. 4 ශාකවල පහත සඳහන් ඌනතා ලක්ෂණ ඇතිවන්නේ කවර මූල ද්‍රව්‍ය ඌන වීමෙන්ද? පත්‍ර අග්‍රස්තිය මිය යාම කැල්සියම් ඌන වීමෙන්. කැල්සියම්. ශාකයේ පුරා මැරුණු සෛල පටක ඇතිවීම ඔව් ශාකයේ පුරා මැරුණු සෛල පටක ඇතිවීම අපිට දකින්න වෙන්නේ මේ සිංක් උණ වීම. ඒ වගේ පාත්‍ර අනවශ්‍ය ඝනකම යුක්ත වීම සිංක්. 5 මිනිසාට පහත් සඳහා රෝදා රෝග ඇතිවීමට බලපාන විටමින් ප්‍රභේද නම් කරන්න කියලා කියනවා. විටමින් ප්‍රභේදය. බෙරි බෙරි රෝගය විටමින් B. ස්කර්වි රෝගය විටමින් C. ඇසේ පිටෝලාප විටමින් A. විටමින් A. හරි. ඒකේ A කොටස ඉවරයි. ඊළඟට B කොටස පෘෂ්ඨවංශී සතුන් ඔවුන්ගේ ව්‍යුහමය ලක්ෂණ පදනම් කරගෙන පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවෙස් සහ මැමේලියා ලෙස කාණ්ඩ 5කට බෙදනු ලැබේ. 1 සතුන් පෘෂ්ඨවංශී ලෙස හඳුන්වන්නේ කුමන ලක්ෂණයක් පදනම් කරගෙනද?
කශේරුවක් කසේරුවක් පිහිටීම. ඔව් කෂේරුවක් තිබීම නැත්නම් කොඳු වැට පෙළක් තිබීම. කෂේරුවක් නැත්නම් කොඳු වැට පෙළක් තිබීම එක තමයි හේතුව. ඊට පස්සේ අහනවා ඉහත කාණ්ඩ පහ චලතාපී සහ අචලතාපී ලෙස වෙන් කරන්න. චලතාපීන් කියලා කියන්නේ පරිසර උෂ්ණත්වය සමග දේහ උෂ්ණත්වය වෙනස් වන සතුන්. අචලතාපීන් කියලා කියන්නේ පරිසර උෂ්ණත්වය සමග දේහ උෂ්ණත්වය වෙනස් නොවන සතුන්. පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා. ඒ කාණ්ඩ තුන චලතාපීන්. අචලතාපීන් වෙන්නේ ආවේස් සහ මැමේලියා. ඒ කාණ්ඩ තුන මේ අචලතාපීන්. right ඊට පස්සේ තුන්වෙනි එක කටුස්සා ලූලා ගෙම්බා වවුලා යන සතුන් අයත් වන කාණ්ඩ නම් කරන්න. කටුස්සා අයත් වෙන්නේ මොන කාණ්ඩයටද? රෙප්ටීලියා. කටුස්සා උරගයෙක්. ලූලා පිස්කේස්. ඊට පස්සේ ගෙම්බා ඇම්ෆිබියා. ගෙම්බා අයත් වෙන්නේ ඇම්ෆිබියා උභයජීවියෙක්. වවුලා අයත් වෙන්නේ මැමේලියා ශීරපායියෙක්. හතරේ ඒ කොටස ආවේස් කාණ්ඩේ ප්‍රධාන සංචරණ ක්‍රමය කුමක්ද? ආවේස් පියාසර කිරීම. පියාසර කිරීම. ශාෂානි ඔයාගේ මයික් ඔෆ් කරන්න පුතේ. හරි ඊට පස්සේ ඒ සඳහා ඔවුන් දක්වන විශේෂ ලක්ෂණ දෙකක්. එකක් තමයි දේහයේ අනාකූල හැටි. ඔව් දේහ අනාකූල හැටි. ඔව් ඒ වගේ පූර්ව ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා. සැහැල්ලු අභ්‍යන්තර සැකිල්ලක් තියෙනවා. අස්තිමේ සැකිල්ලක් තියෙනවා. ඒ වගේ හරිනේ කුටීර හතරක් අපේට මේක පුතේ අහන්නේ පියාසර කිරීමට අදාළවනේ. පියාසර කිරීමට අදාළව තමයි අපි අනුවර්තන ලියන්න ඕන. ඒ සඳහා ඔවුන් දක්වන අනුවර්තන. එතකොට හෘදේ කුටීර සංඛ්‍යාව උතන්ට ඍජු බලපෑමක් නැහැ. ඒ නිසා අනාකූල හැඩය ගන්න පුළුවන්. පූර්ව ගාත්‍රා පියාපත් බවට පත්වීම ගන්න පුළුවන්. ඊළඟට තව ගන්න පුළුවන් සැහැල්ලු අස්තිමය කියන්නේ සැහැල්ලු අභ්‍යන්තර අස්තිමය සැකිල්ලක් තිබීම. right ඊළඟට පහේ ඒ ජීවීන් සඳහා සාර්ථක නාමකරණයක් ඉදිරිපත් කළ විද්‍යාඥයා කවුද කියලා අහනවා. කැරලොස් ලීනියස් තමයි ජීවීන් නාමකරණය සඳහා ද්විපද නාමකරණය කියන ක්‍රමවේදය ඉදිරිපත් කරේ. මිනිසාගේ ජීව විද්‍යාත්මක නාමය හෝමෝ සේපියස්. මෙයට අනුව ද්විපද නාමකරණයේ සම්මතයන් දෙකක් සඳහන් කරන්න. එකක් තමයි ජීව විද්‍යාත්මක නාමය ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් යොදයි. ඔව් ග්‍රීක හෝ ලතින් භාෂාවෙන් යොදනවා. ඉංග්‍රීසි අක්ෂර වලින් ලියන්න ඕනේ. ඒ වගේම ජීව විද්‍යාත්මක නාමයේ පද දෙකක් තියෙන්න ඕනි. ඒකේ පළමු පදේ ගන්න නාමය, දෙවන පදය සුළු නාමය නැත්නම් විශේෂ නාමය මේ. ඊට පස්සේ ගණ නාමයේ පළමු අකුර කැපිටල් වලින් යොදන්න ඕන. අනිකුත් සියලුම අකුරු සිම්පල් වලින් ලියන්න ඕන. ඊළඟට විශේෂ විද්‍යාත්මක නාමය හැමත් විශේෂ නාම පද දෙකකින් සමානිතයි. ඔව් ඒක ඔව් කිව්වනේ. ඊට පස්සේ අනිත් එක තමයි මේ මුද්‍රණයේදී විද්‍යාත්මක මුද්‍රණයේදී අලකුරු පාවිච්චි කරනවා. අතින් ලියනවා නම් යටින් ඉරියන් ඉන්නවා. ඒ වගේ සම්මතයන් දෙකක්. හරි. පස්වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. අපි ඊළඟට යනවා 6 වෙනි ප්‍රශ්නයට. මෙහි දැක්වෙන්නේ ඔරලෝසු වීදුරුව තුල ඇති මවුල ප්‍රමාණය ගණනය කළ යුතු ඇත.
පොඩ්ඩක් ඉන්න. හරි. මේ දැක්වෙන ඔරලෝසු තැටිය තුල ඇති මවුල ගාන ගණනය කරන්න ඕන කියලා කියනවා. මේ සඳහා භාවිත කළ යුතු අගයන් දෙක සඳහන් කරන්න. මොකද්ද පුතේ? ග්‍රෑම් 10යි ග්‍රෑම් 40යි. මේක අහන්නේ ඉස්සෙල්ලාම මේ සඳහා භාවිත කළ යුතු අගයන් දෙක සඳහන් කරන්න. අගයන් දෙක අහන්නේ. මවුල ගාන හොයන්න ඕන මොකක්ද අගයන් දෙක? අපි මවුල ගාන හොයන්නේ කොහොමද? ස්කන්ධයේ බෙදනෝනේ මෞලික ස්කන්ධේ. එහෙනම් මේදී ඕන අගයන් දෙක තමයි ද්‍රව්‍ය ස්කන්ධයයි මෞලික ස්කන්ධයයි. ඒක තමයි මේ අගයන්. පුතේ ඒකේ අගයන් දෙක නෙමෙයිද 10යි 40යි කියලා ලියන්නේ? අගයන් දෙක කියනකොට 10යි 40යි ලියනට වඩා එතන අගයන් දෙක කියන එකෙන් අදහස් වෙන්නේ සංඛ්‍යා දෙක නෙමෙයි මේ ශාලුක. මේක හොයන්න අවශ්‍ය අගයන් දෙක. එතකොට අපිට ඕනි වෙන්නේ ද්‍රව්‍ය ස්කන්ධයයි මෞලික ස්කන්ධයයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 10 තුල මවුල ගාන කොපමණද කියලා අහනවා. මවුල ගාන සමාන වෙනවා. කියන්නේ n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. සිම්පල් m කියලා කියන්නේ ස්කන්ධය, කැපිටල් m කියලා කියන්නේ මෞලික ස්කන්ධය. එතකොට මෙතන ස්කන්ධය ග්‍රෑම් 10යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 40යි. 40යි මෞලික ග්‍රෑම්. ග්‍රෑම් සුළුන බිඳුව 41යි කියලා කියන්නේ 0.255 මෝල්. මවුල බිඳුව. ඒකට 4න් එකයි මවුල කියලා තිබ්බක් කවන්නද? එහෙම දිව්වත් කවන්නේ නැහැ ඉතින්. සාමාන්‍යයෙන් භාග විදිහට තියන්නේ අපි සුළු දශම වලින් තමයි තියන්නේ ගොඩක් වෙලාවට මවුල සංඛ්‍යා. ඊට පස්සේ අහනවා මුල් ද්‍රව්‍ය පරමාණුවක් තුල ඇති පරමාණු සංඛ්‍යාව මොනද? 6.02 ගුණ කරන 10 ඒක උතේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. ඒක හදා ගන්න ඕනේ. ඒක මෙහෙමයි අහන්න ඕනේ. මුල් ද්‍රව්‍ය පරමාණු මවුලයක් කියලා හදා ගන්න. පරමාණු මවුලයක් තුල ඇති පරමාණු සංඛ්‍යාව. මුල් ද්‍රව්‍ය පරමාණු මවුලයක් තුල ඇති පරමාණු සංඛ්‍යාව කියලා හදා ගන්න ඕනේ. හරි. පරමාණු මවුලයක් තුල ඇති පරමාණු සංඛ්‍යාව 6.02යි 10 බල 23යි. ඒ කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.02යි 2 ගුණ කිරීම 10 බල 23යි. ඊට පස්සේ 5 ද්‍රව්‍ය මෞලික ස්කන්ධය දැක්වීමට භාවිත ඒකකය කුමක්ද කියලා අහනවා. මවුලයට ග්‍රෑම්. මවුලයට ග්‍රෑම්. ස්කන්ධය දැක්වීම සඳහා යොදා ගන්නා ඒකකය තමයි මවුලයට ග්‍රෑම්. GMOL ඍණ එක මවුලයට ග්‍රෑම්. ඊට පස්සේ 6 වෙනි කොටස අහනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 10ක ස්කන්ධය ලබා ගැනීම සඳහා විද්‍යාගාරයේ භාවිත කළ හැකි සුදුසු උපකරණ දෙකක් නම් කරන්න. ස්කන්ධය ලබා ගැනීමට භාවිත කරන්න පුළුවන් උපකරණ දෙක මොකද්ද? තෙදඩු තුලාව. තෙදඩු තුලාව. අනිත් එක මොකද්ද? සිව්දණ්ඩු තුලාව. නෑ. තෙදඩු තුලාවයි
රසායනික තුලාව කියලා එකක් තියෙනවා. රසායනික තුලාව වෙනත ඉලෙක්ට්‍රික් නවීන විද්‍යාගාරවල කියන්නේ විද්‍යාගාර නවීන තියෙන උපකරණ තමයි ඉලෙක්ට්‍රික් තරාදිය. ඉලෙක්ට්‍රික් නැත්නම් සංඛ්‍යාංක තුලාව ගන්නත් පුළුවන්. තෙදර තුලාව එහෙම නැත්නම් රසායනික තුලාව එහෙම නැත්නම් සංඛ්‍යාංක තුලාව. ඉලෙක්ට්‍රොනික තරාදිය. හරි. ඒකේ B කොටස රසායන විද්‍යා පාඩමක් සඳහා පාසල් විද්‍යාගාරයේදී සකසන ලද පරීක්ෂණ ඇටුමක් පහත දැක්වේ. මෙයින් තහවුරු කිරීමට අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා අහනවා. මොකද්ද මේකෙන් තහවුරු කරන්න උත්සාහ කරන්නේ? ආයනික ද්‍රාවණවල සහ සහසංයෝජ ද්‍රාවණවල විද්‍යුත් සන්නායකතාව. very good. ඔව්. ආයනික සංයෝග සහ සංයෝග ආයනික ද්‍රාවණ සහ සංයෝජ ද්‍රාවණ වලින් විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කරන තමයි මේක අපි යොදාගන්නේ. ආයනික සංයෝග සහ සංයෝග වල විද්‍යුත් සන්නායකතාව පරීක්ෂා කිරීම සඳහා තමයි මේක අපි ඇටෝම සකස් කරන්නේ. දෙක A ග්ලූකෝස් ද්‍රාවණය B ලුණු ද්‍රාවණය යන ද්‍රාවණ වෙනම බීකර තුලට යොදා පරීක්ෂණය සිදු කරන ලදී. බල්බය දැල් වෙන්නේ කුමන ද්‍රාවණයේ යෙදූ විටද කියලා අහනවා. ලුණු ද්‍රාවණයේ යෙදු විට. ලුණු ද්‍රාවණයේ යෙදූ අවස්ථාවේදී බල්බය දැල්වීමට හේතුව කුමක්ද කියලා අහනවා. මොකද හේතුව? ලුණු ආයනික සංයෝග. ආයනික ද්‍රාවණ තුලින් විද්‍යුත් සන්නායනය වීම. ආයනික සංයෝග වලින් නැත්නම් ආයනික ද්‍රාවණ වලින් විදුලිය ගමන් කිරීම එහෙම නැත්නම් ලුණු ද්‍රාවණය හරහා විදුලිය සන්නායනය කිරීම එහෙම නැත්නම් ලුණු ද්‍රාවණයේ සජල අයන පැවතීම ඒ වගේ උත්තරයක් ගන්න පුළුවන්. ඊට වඩා වෙනස් උත්තර තියෙද? සර් ඒකට අය උත්තර ටික කියන්න පුළුවන්ද? ආයනික ද්‍රාවණ හරහා විදුලිය ගමන් කිරීම. ආයනික ද්‍රාවණ හරහා විදුලිය ගමන් කිරීම. හරි ඊට පස්සේ අහනවා ලුණු සහ ග්ලූකෝස් සෑදී ඇති රසායනික බන්ධන වර්ග වෙන වෙනම නම් කරන්න. ලුණු සහ ග්ලූකෝස් ලුණු වල තියෙන්නේ ආයනික බන්ධන ග්ලූකෝස් වල තියෙන්නේ සහසංයුජ බන්ධන. ඒකේ හතරවෙනි කොටස ලුණු සෑදී ඇති බන්ධන සහිත සංයෝගවල ඇති ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. ලුණු සෑදී ඇති බන්ධන කියන්නේ ආයනික බන්ධනනේ. ආයනික බන්ධන සතු ලක්ෂණ තමයි මොනවද? ප්‍රතිවිරුද්ධ ආරෝපණ ධර්ම ආයන වලින් සමන්විතයි. ඉහළ ද්‍රවාංක තාපාංක ඇත. ඔව් ධන සහ ඍණායන වලින් සමන්විතයි. ඊට පස්සේ ඉහළ ද්‍රවාංක සහ තාපාංක තියෙනවා. බොහෝ විට ඝන අවස්ථාවේදී විද්‍යුත් සන්නායනය රූපී අවස්ථාවේ පවතිනවා. ඊළඟට බොහොමයක් ජලයේ දිය වෙනවා. ජලීය ද්‍රාවණ සහ විලීන ද්‍රව හරහා විදුලිය ගමන් කරනවා. ඔය වගේ ලක්ෂණ දෙකක් තමයි ඕන ගන්න. හරි ඊට පස්සේ අහනවා සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධන ඇතිවන අයුරු පිත් කතිර සටහනක් මගින් දක්වන්න කියලා කියනවා. මෙහෙම දෙයක් තියෙනවා මේකේ. සාමාන්‍යයෙන් අපි ওই පිත් කතිර සටහන් වලින් පෙන්වන්නේ මේ ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා. මේක පෙන්වන්න බැරි කමක් නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් පිත් කතිර සටහන් වලින් පෙන්වන්නේ පුතේ ආයනික සංයෝග නෙමෙයි සහ සංයෝග. මොකද මේ
ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න බන්ධනවල තමයි ඔය ලුයිස් තිත් කතර සටහන ලුයිස් ව්‍යුහය ලුයිස් තිත් ව්‍යුහ වගේ දේවල් අඳින්නේ. අයනික සංයෝගවල වෙන්නේ ධන සහ ඍණ අය නැති වෙන්නේ. ඒතකොට ඒ වගේ අවස්ථාවලදී අපි මේ තිත් කතර සටහන් අඳින්නේ නැහැ. මොකද එතන හවුලේ තබා ගැනීමක් නෙවෙයි වෙන්නේ. හරිද? ඕකේ තිත් කතර සටහන අපිට අඳින්න පුළුවන්. නමුත් අපි ඒක ඇන්දොත් වැරදි. මේ එක මේ මොකද සෝඩියම් වල අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. දැන් අපි තිත්කත සටහන අඳිනකොට කරන්නේ මේ සංයෝජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්නේ. එතකොට සෝඩියම් වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනේ කොහොමද නිරූපණය කරන්නේ? ඒක එකයින් තියෙන්නේ. ඒ නිසා ඕක මේ අතරම මේ පේපර් එක විභාග පේපරයක් කලින් තිබිච්ච ඒකේ තියෙන වැරදි ප්‍රශ්නයක් තමයි ඕක. ඕකට සෝඩියම් ක්ලෝරයිඩ් වල කියන්නේ ආයනික සංයෝග වල තිත්කත සටහන අපි අඳින්නේ නැහැ. ලුයිස් ව්‍යුහ ඒව අඳින්නේ නැහැ. මේ සහසංයෝග වල විතරයි ඒව අඳින්නේ. අපිට ඕනම් මේකේ අය මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල බන්ධන හැදෙන ආකාරය නම් අපිට ලියන්න පුළුවන්. ඔය ධන සහ ඍණ ආයන ආකාර ඒක නම් අපිට නිරූපණය කරන්න පුළුවන්. හරිද? ඒකේ මේ අයනික සංයෝගය ඇති වෙන ආකාරය. සෝඩියම් ධන මේක ශක්ති මට්ටම් ටික මෙතන අදින්න පුළුවන්. සෝඩියම් නේ මේකේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. හරිද? මේ සෝඩියම් ධන ආයනේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. ඒක ඉලෙක්ට්‍රෝන පිට කරාම ඉලෙක්ට්‍රෝන 10යිනේ. ක්ලෝරින්. ඒතර මේක මම මෙතන බන්ධනය හැදෙන්නේ මෙහෙමයි සෝඩියම් ධනත් එක්ක ක්ලෝරින් ඍණ එකතු වෙනවා. ක්ලෝරින් වල ශක්ති මට්ටම් 3ක් තියෙනවා. ක්ලෝරින් එයාගේ ඕන ඉලෙක්ට්‍රෝන අපිට තිත්වල නිරූපණය කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ අයනික සංයෝග වල අඳින්නේ නැහැ ඉතින්. හරිද? පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. කලින් 7ක් අවසාන ශක්ති මට්ටමේ 7ක් තිබ්බා. සෝඩියම්ගෙන් ගත්ත ඉලෙක්ට්‍රෝනයත් එක්ක 8ක් වෙනවා. ඕන ඒක ඒ ඉලෙක්ට්‍රෝනේ කළු පාට නිරූපණය කරන්න. ඔන්න සෝඩියම් ක්ලෝරයිඩ් වල ඒකේ ඔය අයනික ව්‍යුහය ඔය විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒ හැරෙන්නට තිත් කතර සටහන් අඳින්න බෑ. හරිද ඒක? ඊට පස්සේ අහනවා එතිල් ඇල්කොහොල් සහ පොටෑසියම් ක්ලෝරයිඩ් යන සංයෝග වල තාපාංක කියලා අගයක් ගන්නේ කුමන සංයෝගයකද කියලා අහනවා. පොටෑසියම් ක්ලෝරයිඩ්. ඔව් පොටෑසියම් ක්ලෝරයිඩ් වල තමයි කියලා අගයක් ගන්න. අපි මේකට හේතුව ඇහුවොත් කියන්න පුළුවන් මොකද්ද හේතුව? ආයනික බන්ධනවල ද්‍රවාංග හා තාපාංක කියලා අගයක් ගැනීම. ඔව් පොටෑසියම් ක්ලෝරයිඩ් වල
පොටෑසියම් ක්ලෝරයිඩ් වල තියෙන්නේ මේ කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික සංයෝගයක්. අයනික සංයෝග වල ඉහළ ද්‍රවාංක සහ තාපාංක තියෙනවා. නමුත් එතිල් ඇල්කොහොල් ඒ කියන්නේ එතිල් මධ්‍යසාරයේ තියෙන්නේ සහ සංයෝජ බන්ධන ඒවායේ ද්‍රවාංක තාපාංක සාපේක්ෂව 15 අගයක් තමයි ගන්නෙ. හරි ඊළඟට අපිට මේ ප්‍රශ්න පත්‍රයේ තව ප්‍රශ්න 3ක් තියෙනවා. ඒතොර මේ ප්‍රශ්න 3 අපි ඊළඟ දවසේ කතා කරමු. ඒ වගේම ඔයාලට බොහෝ විට ලබන සතියේ ඉරිදා ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා. ඒක බොහෝ විට සිදු වෙනවා. ඉරිදා හෝ ඉරිදා තමයි මම දැනට කියන්න සූදානම් වෙලා ඉන්නේ. ඒකේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තමයි තියෙන්නේ. ලියන ප්‍රශ්න නැහැ. ඒකට සූදානම් වෙන්න. ඒකට ප්‍රශ්න හදලා තියෙන්නේ දෙවන වාරට අදාළව. ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉඳලා 14 වෙනි පාඩම දක්වා තමයි ප්‍රශ්න අතුලත් කරලා තියෙන්නේ. හොඳට ඒක සූදානම් වෙන්න. 11 වසර ළමයිට වෙනම ටෙස්ට් එකක් තියෙනවා. ඔයා 10 අයට වෙනම ටෙස්ට් එකක් තියෙනවා. 10 11 ළමයි 10කට සම්බන්ධ වෙන්න ඕනේ 11කට සම්බන්ධ වෙන්න ඕනේ දෙකටම එයාලා පෙනී හිටින්න ඕනේ. ඒක බොහෝ විට ලබන සති ඉරිදා ඒ දෙකම පවත්වන්න තමයි අදහස් කරන් ඉන්නේ. ඉරිදා හෝ ඊට පස්සේ එන පන්ති දවසක හරි අපි ටෙස්ට් එක තියෙනවා. ඒ සඳහා සූදානම් වෙලා ඉන්න. පළවෙනි පාඩම් 14 10 වසර ළමයි හොඳින් බලා ගන්න. එයාට පළවෙනි පාඩම් 14න් තමයි දෙවෙනි වාට අදාළව තමයි ටෙස්ට් එක සකස් කරන්නේ. හරි ඒ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්න හොඳට පාඩම් කරගන්න. මොකද මේ අපි මේ පේපර් සාකච්ඡා කරාට මට හිතෙන අපි ටෙස්ට් එකක් තිබුණේ නැහැ. ඒ ටෙස්ට් එකේදී ඔයාලට ලකුණු එවෙලෙම හම්බ වෙනවා. හරිද? එතකොට එක ප්‍රශ්නයකට ලකුණු කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ 2.5ක් දීලා ලකුණු මේ 100ෙන් දෙන්න. එහෙම නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. ප්‍රශ්න 50ක් දාලා දැන් ලියන කොටසක් නැති නිසා ප්‍රශ්න 50ක් ඇතුළත් කරලා ඒකට ලකුණු දෙක ගන්න දීලා 100ෙන් දෙන්නත් පුළුවන්. බලමු මේක හොඳ ක්‍රමයක් බලමු. ප්‍රශ්න 50ක් දුන්නොත් ඉතින් වෙලාව පොඩ්ඩක් වැඩිපුර හම්බ වෙනවා. පැයකට වඩා වැඩිපුර හම්බ වෙනවා. නැත්නම් පැයක් කාලයක් තමයි හම්බ වෙන්නේ. ඒ කාලය තුල මේක අවසන් කරන්න ඕනේ. ඒක ඉතින් දන්නවනේ ඔන්ලයින් ටෙස්ට් වලට සම්බන්ධ වෙලා ඇති ටික් කරන්න තියෙන්නේ. නිවැරදි උත්තරේට ලකුණු ඒ වෙලෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටෙස්ට් එක අවසාන ලකුණු ප්‍රමාණය මේ බලා ගන්න පුළුවන් කීයද කියලා. එhmenan අපි අදට මෙතනින් අවසන් කරනවා.